සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි විජයග්‍රහණයට පසුවදනක්. ඒක තමයි අපේ මාතෘකාව. විජයග්‍රහණේ කොටස්කරුවෝ ගණනාවක් ඉන්නවා. පෙරගමන්කරුවෝ ගණනාවක් ඉන්නවා. 30 අවුරුද්දක් තිස්සේ ජීවිත කැප කළ විවිධ නායකයෝ. දේශපාලන පක්ෂ ભેදකින් තොරව විවිධ නායකයෝ. දේශපාලන නායකත්වයේ දුන්න නායකයෝ. සමහරට ශරීරාබාධ සිද්ධ වුණා. ආබාධිත තත්ත්වයටපත් වුණා. ඒ හැම කෙනෙක්ම අපි මතක් කරන්න ඕනේ. ජීවිත අහිමි වෙච්ච අය. තීරණාත්මක මොහොතේ නිර්භයව නායකත්වයේ දුන්නු දේශපාලන නායකත්වයේ දුන්නු නායකයෝ අමතක කරනවා ඒකත් අසාධාරණයක්. ඒ වෙලාවේ රටේ නායකත්වයේ හිටපු අතිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට බලපෑම් ආවා. පිට රටවලින් ඇවිල්ලා නවත්තන්න කියලා නොකිය කිව්වා. හැබැයි නැවැත්තුවද? නෑ. ඒ අරමුණ කරා එතුමා එක මෙහෙවගෙන ගියා. අර එතුමා මේ රටක් බේරගන්න බුද්ධිය වගේම හැඟීමක් ඕන. ඔය දෙකම ඕන. විශේෂයෙන් මාතෘභූමියේ නිදහස රැකගන්න දෙකම වැදගත් වුණා. එතුමා අර මව්බිමට සැපත් වෙලා මහ පොළොවට වැඳපු වෙලාවේ මේ රටේ මිනිස්සුන්ට රට ගැන මේ භූමිය ගැන මේ මහ පොළොව ගැන ඇතිවෙච්ච ආඩම්බරයේ ආදරය මේ ඉතිහාසයේ මෑත ඉතිහාසයේ කවදාවත් ඇති වෙලා නැහැ. අපේ හැමදෙරුවනේ අවසර දෙන්න අපි ඉතින් මාධ්‍යවේදීන්නේ අපි ටිකක් මැදිහත් මිනිස්සු. අපි මැදිහත්ව වැඩ කරන්න ඕන. කතා කරනවා මේ දේශපාලන කතාවක් නෙමෙයි කියන්නේ. ඒක බලන් හිටපු මටත් තව පුදුමාකාරී හැඟීමක්. ඒ හැඟීම මං කොලේක ලිව්වා. වචන හැටියට ලිව්වා. ඒක ගීතයක් හැටියට ආචාර්ය නන්දාමාලිනී ගායනා කළා. එදා ඒ වෙලාවේ වඳින මොහොතේ මා අතින් ලියවෙච්ච වචන ටික වැඩි සංස්කරණයක් නැතුව ඒ ලියපු ගීය පොඩ්ඩක් අවසර දෙන්න. ඒක මේ මාතෘකාවට උචිත හින්දා අපි බලලා ඊට පස්සේ කතා කරමු. නබෝ ගැබදී පෙනෙන මව්බිම එයයි සයුරේ මුතුවැටේ සිසිල උණුසුම සමව බෙදනා රටක් තව නැත මිහිතලේ රටක් තව නැත මිහිතලේ උපන් මව්බිම බුදුන් වැඩි බිම වාසනා රුපුන් නැසු බිම විරුන් දිනු බිම වාසනා හමන නවලල නිරාසරතස වේදනා මාතෘභූමි අපි අපේ මාතෘභූමියට වඳින්නේයි. මහ පොළොවට වඳින්නේයි. අපේ මව්බිමට අපි ආදරය කරන්නේයි. ඒක අපි දරුවන්ට කියලා දෙන්න ඕන. විජයග්‍රහණයට 11 අවුරුද්දක් පිරෙන දවසේ මේ කාලයක හොඳම අවස්ථාව. මේ දරුවන්ට අපි පුරුදු කරන්න ඕනේ මේ මාතෘභූමියට ආදරය කරන්න. මේක ආරක්ෂා කරන්න. ඒකට වටිනම අවස්ථාව මහජාතු. ඔව් මම හිතනවා අපි අද සාකච්ඡාවට හොඳ දවසක් කියලා. ඒ කියන්නේ එකක් තමයි යුද්ධයෙන් ජයග්‍රහණය අවුරුදු 11කට පස්සේ. ඒ වගේම කොරෝනා ජයග්‍රහණත් ඉවර කාලදස්සිය. මේ දෙකම එකට ගන්න ඕන. දැන් අපි කිව්වම මම හිතන්නේ අපේ ලංකාවේ තාම මිය ගිහින් තියෙන 9 දෙනානේ. ඕකෝනම් තව එක්කෙනෙක් වෙයි 10යි. එතකොට 900,000ක් ලෙඩ වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ ලෙඩ හොඳ වෙනවා. එතකොට අපිට වෙලා තියෙන 9 දෙනෙක් මිය ගියෙක් විතරයි. සාමාන්‍යයෙන් ලෙඩ වෙන එක ස්වාභාවික දෙයක් නේ. අනිත් එක අපි දන්නවා ලංකාවේ තියෙනවා ඔය ලෙඩ හොඳ කරගැනීමේ ඥාන ශක්තියක්. ක්‍රම ශිල්පයක් තියෙනවා. ඒ මොකද අපේ තියෙනවා අර හෝලිස්ටික් අප්‍රෝච් කියන්නේ සමස්ත සාකල්‍ය එළඹුමක් තියෙනවානේ. එතකොට මේ අපේ ජනතාව ප්‍රතිදේහ ශක්තිය වර්ධනය කරන් ඉන්නේ. ප්‍රතිශක්තිය විනාශ කරගන්නේ නැහැ. ඒතකොට මේ ප්‍රතිශක්තිය තියෙන නිසා ඔයිට වැඩි මැරෙන්නේ නැහැ. ඔය මැරුණ අය බැලුවත් ඒගොල්ලෝ මැරුණේ අත් එක්ක අන්තිම අවස්ථාව ආපු අය නැත්නම් වග්ගඩුව අමාරු තිබිච්ච අය ඒ වගේ ව්‍යාකූල තත්ත්වයන් තිබිච්ච අය මිසක් සාමාන්‍ය තරුණයෝ මැරුන්නේ නැහැ. ඒකින්ද මේ වයිතන්නේ නාවික හමුදාය ලෙඩ වුණාට මම නම් හිතන්නේ සතුටුයි. ඒ මොකද හොඳ වෙනවා. හොඳ වුණාට පස්සේ නැවත හැදෙන්නේ නැහැ. දැන් හොඳ වෙච්ච අය පුජ්‍යලයා බල සම්පන්න වැඩි.
පැපොල හැදිලා හොඳ වුණාම නැවත හැදෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේකත්. ඒකින්ද ඒ පුජ්‍යල තවත් ශක්තිමත් වෙනවා. ඒකින්ද අපිට සතුටු වෙන්න පුළුවන්. මම හිතන්නේ 10ට අඩු ගානකින් මරණ තියෙන එක. අනිත් ලෙඩ වෙන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ආසාදිතය හොඳ වුණා. ලෙඩ වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. ගණන් ගන්න ඕන අර 9 විතරයි. අනිත් තසක. එතකොට ඒක මම කියන්නේ දැන් මෙතන ආවේ දැන් මෙන්න මේ අපිට අලුත් දැක්මක් ඇති කරගන්න හොඳ වෙලාව. හරි අපි අර යුද ජයග්‍රහණය දැන් සිදු වෙලා ඉවරයි. දැන් අපි එතනින් එහාට යන්නේ මොකද? ඊළඟ සැරේ එකක් එන්න ඉස්සෙල්ලා නවත්ත ගන්නේ කොහොමද? ඊළඟ සැරේ එන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ අර වගේ පටු තීරු හොයනවා. එක පටු තීරුවක් තමයි අපි කවුරුත් දන්නවා කුල ප්‍රශ්නේ. දෙවෙනි තීරුව තමයි දිලිඳුකම. මෙන්න මේ දිලිඳුකමට පාර දෙන්න ඕන. ඒකින්ද මේ අද තියෙන මූලික වක්කීම තමයි මේ රජයේ මේ දුප්පත්කම නැති කරන්නේ කොහොමද? දුප්පත්කම නැති කරන්න නම් යම්කිසි ව්‍යායාමයක් කරන්න ඕනේ. ඒකට දේශීය වූ ක්‍රමශිල්පයක් හොයාගන්න නම් දුප්පත්කම නැති කිරීමේ නවතම ක්‍රමශිල්පයක්. පළවෙනි එක තමයි අර අපේ මේගසත් මහත්තයා කිව්වා වගේ කුෂිකර්මය ලාංකීය කිරීම. ලාංකීය කෘෂිකර්මයක් තියෙනවා අපිට. මේ ලාංකීය කෘෂිකර්මය තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ධර්මද්වීපයක් සහ ධර්මයේ ධාන්‍යාගාරයක්. මේකෙන් රජවරුන්ගේ දැක්ම තිබුණේ මේ පෙරදිග ධාන්‍යාගාරය ඇති කරන්නේ නැතුව අපිට බෑ ඉස්සරහට යන්න. මොකද ඊළඟට පහර දෙන්නේ දුප්පතුන් ටික කැරලි ගස්සලා. ඒක දුප්පතුන් කැරලි ගහන්න ඉස්සෙල්ලා දුප්පත්කම නැති කරන්න ඕන. කොහොමද දුප්පත් නැති කරන්නේ? ගම්වල අපි අලුතෙන් සම්පූර්ණ රටාවක් හදන්න ඕනේ. මේ ගම්මානවල ගොවියන්ගේ ගොවිතැන්ට ශක්තිය දෙන්න. ඒක යාපනයේ වෙන්න පුළුවන්, මඩකලපේ වෙන්න පුළුවන්, අනුරාධපුරේ වෙන්න පුළුවන්. වවන දේවල් මිලට ගන්න ක්‍රමයක් සකස් කරන්න ඕන. වවන දේවල් මිලට ගත්තම ගොවිය වෙන මුකුත් ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලන්ට වතුර ටික දීලා, පොහොර ටික දීලා වවන ටික මිලට ගන්නවා නම් ඔය ගොවියෝ රජවරු වෙනවා. ඒ මොකද ඒගොල්ලෝ අර වට්ටක් හදලා තියෙන විදිහට. දැන් ඒවට නියමිත මිලක් හම්බ වෙනවා. ඒගොල්ලෝ කොච්චර ආදායමක් තියනවද? ඒගොල්ලෝ බඩේරුම් හදලා තියෙන විදිහට. දැන් අපිට වෙලා තියෙන්නේ හදපු ටික ගන්න ක්‍රමයක් නෑ හදලා. ඒකිට මේ රජයේ මූලික භූමිකාව තමයි විජයග්‍රහණය රඳවා ගන්නට ඕන නම් දිලිඳුකම නැති කිරීමේ ව්‍යාපෘතියක් ගෙනියන්න වෙනවා. ඒකට ඔය අතරින් පතරින් අපි ජනසවිය ටිකක් කරා, සමෘද්ධි කරා. ඒවා තේරම නිකන් ආටෝප බොරු වැඩ. මම නම් දකින්නේ. මොකද මමත් ඔය සමෘද්ධිත් එක්ක, ගැමිදිරියත් එක්ක, ජනසවියත් එක්ක සේරමත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒවා සේරම අපට පිටින් ආපු ආකල්ප. ඒ රටාවෙන් දියුණු කරන්න බෑ. අපි ඒකිට වෙනම ක්‍රමශිල්පයක් හිතන්නට ඕන. එතකොට කෘෂිකර්මයේ දියුණු කරනකොට එකක් උගන්වන්න ඕනේ. මොකද කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් නැහැ. ඉතුරු කරන්න බැරි නම්. දැන් බලන්න රුපියල් 5000ක් ගෙන්න උනානේ හැම කෙනාටම. දැන් ඇයි රුපියල් 5000 ඉතුරු කරන්න බැරි? ඉතුරු කරන්න පුළුවන්. මම දන්නවා ඔය අස්වැන්න අරගත්තට පස්සේ සම්පූර්ණ වයින් ස්ටෝර්ස් පිරෙන්නේ. එක සැරයක් මට මතකයි දෙහියත්ත කණ්ඩේ කොහෙද මට මතකයි ගියාම කිව්වා අපි රෙකෝඩ් කියලා තියලා මේ අවුරුද්දේ. මොකද වැඩිම මත්පැන් අලිවේ තියෙන්නේ ඒ වයින් ස්ටෝර් සේරිවර අවුරුද්දට. දැන් බලන්න අච්චර හොඳ අස්වැන්නක් ගන්නවා. ඒක ආපත් රේස් වලටයි වයින් ස්ටෝර්. මේක නවත්තන්න වෙනවා කොහොම හරි. වයින් ස්ටෝර්ස් වලටයි මත් කුඩු වලටයි රේස් දානවට ගියාම ඔය දුප්පත්කම උතරම තමයි. ඒකින්ද පොහොසත් මිනිස්සුකට යන්නේ නැහැ. දැන් පොහොසත් කියමු. දැන් මත්පැන් ගැන අපි කතා කරමු. දැන් මත්පැන් මට රුපියල් 50000 පඩි හම්බෙනවා නම් මම මත්පැන් බොනවා නම් මට කොච්චුන්නත් බොන්න පුළුවන් වැඩි වුණොත් බෝතලෙන් භාගයක් නේ. එතකොට වෙන කෙනෙක්ගේ රුපියල් 1800 රුපියල් 1000ක් නේ ඒකේ භාගය. එතකොට එයාගේ ආදායම කෙලින්ම බොනවා. මගේ ආදායමෙන් මම බිව්වොත් එහෙම වෙන්නේ 50000යිනුත් රුපියල් 1000ක් නැහැ. 50යිනුත් එකකුත් නැහැ. උතන තමයි වෙනස තියෙන්නේ. ඒකින්ද අනිත් අය බොන්න නොබොන එක ගැන මට කතාවක් නැහැ. මූලික දේ තමයි අපි බොණ්ඩ වීදම් කරන මුදල විශාල වශයෙන් රටකට හානියක්. ඒකින්ද උඟක් ගම්වල ළමයින්ට කෑම නැහැ, ඇඳුම් නැහැ, සේරම දේවල් යනවා මත්පැන් වලට. ඉතින් අපි ඒකින්ද දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ගෙනියන ගමන්ම මත්පැන් අවම කිරීමේ ක්‍රමයක් ගෙනියන්න ඕන. මම නම් ඔය පිළිගන්නේ නැහැ රචනා ලියලා පෙරපාලි ගිහිල්ලා පෙරහැර ගිහිල්ලා මත්පැන් නවත්තන්න බල ඒවා බොරු වැඩ. ඒ වයින් වෙන්නේ මත්පැන් ප්‍රොමෝට් කරනවා. ඒකින්ද ප්‍රධාන දේ තමයි ඇක්සස් නැති කරන්න ඕන. ළඟාවීම නැති කරන්න ඕන. මට මතකයි මම පොඩි කාලේ මගේ ගම හත්තක පිටිකල පැත්තේ. එතකොට එහෙ ඉඳලා මේ යන්න ඕන අම්බලන්ගොට්ට මත්පැන් බෝතලයක් ගේන්න, අරකු බෝතලයක් ගේන්න. මිනිස්සුන්ට බොන්න හිතුණාට කරන්න දෙයක් නැහැ. බොන්න බෑනේ. ඒ කියන්නේ ගේන්න යන්න පෑ ගානක්. ඉතින් ඒක කෙරෙන්නේ නැහැ. අද හිතුනොත් විනාඩි 2යි යන්නේ සුපර් මාකට් එකේ තියෙනවා. විනාඩි 2කින් ගේන්න පුළුවන්. එන්නේ ඒක තමයි මත්පැන් වලට ඇබ්බැහි වීම ක්‍රියාදාම. එතකොට තරුණ ළමයි මේකට ඇබ්බැහි වෙනවා. අපි දන්නවා අවුරුදු 18 අඩු වෙන ළමයි මත්පැන් වලට ගියොත්, මත් කුඩු වලට ගියොත් ඒ පරපුරේ මොල් රෝබෝවරු බිහි කරනවා.
ඒගොල්ලන්ට මුකුත් හිතන්න බැරුව යනවා. මේක භයානක තත්ත්වයක්. ඒකින්ද අපි මේ විජයග්‍රහණය රඳවා ගන්න නම් මෙන්න මේ කුෂිකර්මයේ නගා සිටුවේ ව්‍යාපෘතියකුත් ඒ දුප්පත් වෙලා ඉන්න මිනිස්සු පොහොසත් කිරීමේ ව්‍යාපෘතියකුත් ආරම්භ කරන්න වෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට මේ වර මුදල් උපයනවා වගේ අපි කොටතරම් මේක බෞද්ධ උදාහරණ කියන්න පුළුවන් මට. මෙහෙ මුට්ටියට වක් කරන ගමන් යටින් හිල් තියෙනවා නම් කොච්චර උඩින් ගෙනාවත් වැඩක් වෙන්නේ නැහැ. යට හිල් වලින් ගලාගෙන යනවා. ඇඟිලි තුඩු වශයෙන් කොච්චර සල්ලි යක් කරලා යනවද දුප්පත් මිනිස්සුන්ගේ. මෙන්න මේක රඳවන්න ඕන. මම දැන් අපේ ගෙවල් වල වැඩ කරන්න බාසුන් නැහැලා මම දැකලා තියෙනවා. දවසක රුපියල් 3000ක් විතර අපි අරන් ගිහලා හවසට එනවා රේස් කොලේ. හෙට උදේට 7-5ක් නැතුව රේස් දාලා එනවා. මේව පුරුදු කරලා තියෙන්නේ. මේ තමයි ජාතියක් දිලිඳු කරන්න ගත්ත උදාහරණ. මේවයින් තමයි යුද්ධ පවත්වාගෙන යන්න පුළුවන්. ඒකින්ද මෙන්න මේ අවස්ථාවේ දිලිඳුකම නැති කිරීමේ ව්‍යාපෘතිය ගැන අලුතෙන් හිතන්න ඕන. ඔය කොහෙන් හරි ගේන රටාවක් නෙවෙයි. අපටම ආවේනික ක්‍රමයකින් අපි හිතලා බලන්න ඕන. ඉතින් ඒකට වාසනාවට අපිට හොඳ නායකත්වයක් සහ හොඳ බලෑනියක් ඉන්නවා. කොරෝනා නැවැත්මකින් අපි ඒක හොඳටම දැක්කම ලෝකෙම අඳුරගෙන තියෙනවා ලංකාවට ඕන යුද්ධයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. කොරෝනා යුද්ධයත් අපි ජයග්‍රහණය කරා වෙන කිසිම රටකට වැඩිය හොඳින් අය නැවත කොරෝනා ඇති වෙන්නේත් නැහැ අපිට. මොකද ඒ තරමට අපි කොටු කරලා ඉවරයි. ඉතින් ඒ ක්‍රියාදාමයෙන් අපිට පුළුවන් තා පොඩ්ඩක් එහාට ගෙනියන්න. එතකොට ඔය කෘෂිකර්මය අනිත් එක තමයි සෞඛ්‍යය. ලංකාවේ මිනිසුන්ට බෙහෙත් වලට සල්ලි 90%ක් නවත්ත හැකි මේ මිනිසුන්ට මේ කොත්තවල ටිකක් ඉඟුරු ටිකක් දීලා බෝලා. ආයුර්වේද බෙහෙත් ක්‍රමයක් ලංකාවේ තියෙනවා. ඒවා බෙහෙත් වලින් පුළුවන් ලෙඩේට අත්‍යවශ්‍ය ලෙඩේ හැදෙන්න ඉස්සලා වළක්වන්න. ඒකද ලෙඩේ හැදෙන සමහර ලෙඩ තියෙනවා අපිට ඕන තාක්ෂණය ඕන නව විද්‍යාව ඕන දැනුම ඕන බටහිර බෙහෙත්පත් ඕන උගක් කාල ඕන වෙනවා. හැබැයි 90%කට නම් ඕනේ නැහැ. දැන් මේ දවස්වල හොඳට ඒක පෙරුණානේ. මාස දෙකක් බෙහෙත් තිබුණේ නැහැ. සේරම අර ආරෝග්‍ය ශාලාවල ලෙඩු නැහැ. හරි පුදුමයිනේ. ඔය හැමතිය පුජ්‍යලික ආරෝග්‍ය ශාලාවක් අර හිටව පොලි මුකුත් නැහැ. ඒකෙන් පෙන්නේ ලෙඩ වලට ගිහින් නැහැ. ලෙඩ තිබිලා නැහැ. වෙනද අපේ ගම්මාන වල තියෙනවා මං ඉන්න ප්‍රදේශයේ තියෙනවා ඩිස්පෙන්සරි 26ක්. මේ 26ව පිරලා තියෙනවා අනිත් දවස් වලට මේ මාස දෙකේ එකෙක්වත් නැහැ. ඒ කොහොමද? ඒ කියන්නේ බොරු බෙහෙත් තරම් තියෙන. ලෙඩ නැතුව බෙහෙත් තරම් තියෙන. මේව මානසික ලෙඩ. ඒකින්ද දැන් අර ගෙදරදී හොඳ වෙලා ඉන්නේ දැන් ලෙඩ වෙලත් නැහැ. ඔය යහතින් ඉන්නේ. ඒකෙන් පේනවා අපිට සෞඛ්‍ය ක්‍රම ගැන දෙසරයක් හිතන්න වෙනවා. හිතලා මීට වඩා ක්‍රමයක් තියෙනවා. අනිත් එක තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය ගැන වෙනම කතා කරන්න ඕන. අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මං හිතනවා ඈත ගම්වල තියෙන හැම ඉස්කෝලයක්ම නැවත දියුණු කරන්න ඕන. මට මතකයි අපේ මේ අමතුමා කියලා තිබුණා වැසිකිලි නැති පාසල් මෙච්චර ගාණක් තියෙනවා කියලා. දැන් මම අවුරුදු ගාණක් තිස්සේ කියනවා එක දෙයයි කරන්න ඕන. මොකද්ද? ඔය හැම මේ කුඩා පාසලක ළඟක්ම ගුරු නිවාසයක් හදන්න. එක ගුරු නිවාසයක් හදලා මේ ඉන්න තරුණ ළමයින් යන්නේ කොහොත අවුරුදු දෙකකට ඔය ළමයි යනවා. මේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ හරිය දක්ෂ ළමයි ටිකක් බිහි කරනවා. අපේ විශ්වවිද්‍යාල හරියම දක්ෂ අධ්‍යාපන වේදී ළමයි ටිකක් බිහි වෙනවා. මේ අය ගිහිලා අවුරුදු දෙකක් තුනක් ඉන්න කැමතියි. ගිහිල්ලා ඒගොල්ලෝ පණ ගස්සලා ගනි. හැබැයි නවතින්න තරම් දෙන්නට ඕන. ඒකින් තමයි ඉතින් රජයට පුළුවන් මේ හමුදාවත් පාවිච්චි කරලා හැම පාසලටම ගුරු නිවාසයකුත් හදලා දෙන්න. ගුරු නිවාසයක් හැදුවා නම් ඉතිරි ටික ගුරුවරු කරાવી. ඒකේ පොඩි දේවල් තියෙනවා ටිකක් හදන්න. එහෙම නැතු ගුරු නිවාසකුත් නැතුව 70ම 20ක් විතර ඇවිල්ලා බස් එකේ ඉගෙන උගන්වන්නත් එපා වෙලා ඉන්නකොට උගන්වන්න බෑ. මෙන්න මේ වගේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පොඩි දේවල් ටිකක් කරලා සෞඛ්‍ය ශාස්ත්‍රයේ පොඩි දේවල් ටිකක් කරලා කුෂිකර්මයේ පොඩි දේවල් ටිකක් කරලා මිනිසුන්ගේ අර දුප්පත්කම නැති කරන කුෂිකර්මයේ ක්‍රියාත්මක කරොත් මම හිතනවා අපි ඇත්තට විජයග්‍රහණය කළා වෙනවා. ඒකද කොරෝනා ආපු කියන මම හරි සතුටුයි. මොකද මිනිස්සු ඉගෙන ගත්තා බෙහෙත් නැතුව ජීවත් වෙන්න පුළුවන්. කඩ කෑම නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඔය කුණු කෑම ජංක් ෆුඩ්ස් නැතුව ෆාස්ට් ෆුඩ්ස් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ළමයින්ගේ කටවල් ආපහු පුරුදු වුණා පොස් කණ්ඩායි පොලොස් කණ්ඩායි ඒ වගේ ಜಾති කන්න. දැන් අපිට හොඳ අවස්ථාව මේ පිම පැනලා ආය කවදා යුද්ධය ඇති නොවන වාතාවරණයක් හදන්න. ඒක හදන්න පුළුවන්. මොකද අද ඉඳලා පටන් ගත්තත් ඒක කරන්න පුළුවන්. අතුකෝරළ මහත්තයා කියපු අර කොරෝනා අපේකට මං අර සතුටුයි කියන කෑල්ල විතරක් කපලා ගත්තොත් එහෙම ඒක වෙනම කතාවක්. හැබැයි එතුමා ඒ කිව්වේයි කියන එක බොබිට සිද්ධ වෙන්නේ එහෙම තමයි. ඒ කිව්වේයි කියන එකත් එතුමා පැහැදිලි කරලා ඒ හින්දා සම්පූර්ණ කතාවම අරගෙන තමයි අර්ථය ගන්න ඕන. යම්සි රටක රාජ්‍යයක ජාතිය ආගම වර්ගය එහෙම නැත්නම් කුලය පදනම් කරගෙන යම්සි පිරිසකට අසාධාරණයක් වෙනවා නම් ජාතිය පදනම් කරගෙන හෝ කොමන හෝ පදනම්කින් අසාධාරණයක් වෙනවා නම් ඒක සාධාරණව හොයලා බලලා ඒකට විධිමත් සැලසුම් සහගත විසඳුම් ලබා දීම මහජන ඡන්දයකින් පත් වෙන රජයකට බාරයි. ඒකට තමයි ආණ්ඩුපත් කරන්නේ.
මේක ජන කොටසකට අරයට විතරයි මෙයාට මුළු රටේම මහ ජනතාවගේ ආණ්ඩුවක් රජයක් තියෙන. එහෙම තියෙනවා නම් ප්‍රශ්නයක් ඒක විසඳන්න ඕනේ. ඒ වගේම ජාතීන් අතර සමගිය සහජීවනය තහවුරු කරන්න ඕනේ. ඒක වැදගත්. අවබෝධය තුලින් එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති වෙන වැඩසටහන් කරන්න ඕනේ. ඒක හරිය වැදගත් රටක දියුණුව සංවර්ධනය සඳහා. ඒකට දැන් අපුඩි ගහලා මේ ඔක්කොම ඉන්න දැන් සමගියෙන් ඉන්න කිව්වට හරියන්නේ නැහැ. සැකය, බය, අවිශ්වාසයේ තියෙන තාක්කල් ඔය සහජීවනය ඇති කරන්න බෑ. ඒකට අපි විශ්වාසය ගොඩන ගන්න ඕනේ ජාතීන් අතර. හැබැයි සියල්ල කරන අතරේ ජාතික ආරක්ෂාව ඒක තහවුරු කරන්න ඕනේ. ඒ බුද්ධියංශ මෙහෙයුම් ආරක්ෂාව ගැන හොයා බලන සූක්ෂම විධික්‍රම කිසිසේත්ම නවත්තන්න හොඳ නැහැ. ඒව හැමදාම අඛණ්ඩව යන්න ඕන. සහජීවන වැඩපිළිවෙල හොඳයි. ඒවත් කරන්න ඕන. හැබැයි ජාතික ආරක්ෂාව ගැන නිතරම විපරමෙන් ඉන්න ඕන. විශේෂයෙන් අපි දූපතක් මුහුදෙන් වටවෙච්ච රටක් මේ රට ඇතුලේ මොනවද වෙන්නේ කියලා අපි හොයලා බලන්න ඕනේ. එහෙම නොවිච්ච තැන්වල මොකක් හරි හිලක් ඇති වුණොත් ඒකෙන් රිංගනවා. ඒකට උදාහරණයක් තියෙනවා. පහුගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා. අපි මේක එක්කෙනාට බැනාන්න ගහනවා ඇඟිල්ල දිගු කරනවා නෙමෙයි. මොකක් හරි ආරක්ෂාවේ හිලක් තිබුණා. ඒක නේක ඇති වුණේ නැවත එවන් දේවල් මේ මහ පොළවේ නොවිය යුතුයි. මට අවසර දෙන්න අපේ හාමුදුරුවනේ මේ ස්ථානයේම අවුරුදු ගණනකට පෙර දොරමඩලාවේ සම්පත්ධාරියෙක් මෙතනටම ඇවිල්ලා ඔය පුටුවේම වාඩි වෙලා කියපු වැකි කීපයක් ඉදිරිපත් කරන්න අද මේ මාතෘකාවට උචිත නිසා ඒ කවුද කියලා ඔබට වැටහෙයි. දොරමඩලාවේ ප්‍රධාන සම්පත්ධාරියෙක් වැඩසටහන් 10කට වැඩි සහභාගී වෙලා තිනවා. අපි ඒ ටික බලලා ඊට පස්සේ කතා කරමු. මූලිකම දේ තමයි මම හිතන්නේ මම ඉස්සෙල්ලත් කිව්වේ රටේ ආරක්ෂාව, මේ ස්ථාවරත්වය, නිදහස මේක තමයි මූලිකම වෙන්න ඕන. අපේ හැම රටේ ඉන්න සෑම පුරවැසියෙක්ම මූලික වශයෙන් හිතේ තබාගත යුතු දේ තමයි මේක. අමතක කළ නොකුද. මොකද අපිට නැවතත් සෙල්ලම් කරන්න බෑ මේ ආරක්ෂාව එක්ක. අපි අවුරුදු 30ක් දුක් විඳා. අවුරුදු 30ක් අපි අඳුරේ ගත කරා. අපි විශාල පරිත්‍යාගයන්, ජීවිත පරිත්‍යාගයන්, දේපල පරිත්‍යාගයන් මේ සියලුම දෙයක්ම කරලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ රටේ ආරක්ෂාව මම මේක ඕනම බොහෝ අය මගෙන් ප්‍රශ්න කරනවා මේ හමුදාව අඩු කරනවද, හමුදාව කඳවුරු වලට දානවද? මම මේගොල්ලන්ට හැමෝටම කියන්නේ අපි අවුරුදු 30ක් දුක් විඳ ජනතාවක්. අපේ මූලික දේ තමයි මේ රටේ ආරක්ෂාව. මේකට යම් කිසි හානියක් වෙනව නම් කිසිම සැකයක් හිතාගන්න එපා. ඒකට ඉඩ තියන්නේ මේ ඕනෑම උද්ගලයකට මම කියන්නේ ඒක මතක තියාගන්න. අපි ඒ කාර්යයට නම් ඉඩ දෙන්නේ. ඒක අපේ කිසිම බයක් නැතුව අපි ප්‍රකාශ කරනවා මේ රටේ ආරක්ෂාව, මේ ලබාගත් නිදහස එය කඩා බැඳ දැමීමට යම් කිසි කෙනෙකු උත්සාහ දරුවොත් ඒකට අපි කිසිම බයක් පැකිලිල්ලක් නැතුව කියන දේ තමයි ඒකට නම් ලෑස්ති වෙන්න එපා, ඉඩ දෙන්නේ. මේ අවුරුදු 8කට පමණ පෙර මේ මැදිරියේ වර්තමාන ජනාධිපතිතුමන් කී කතාවක් විජයග්‍රහණයට පසුවදනක්. ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් අපි මම හිතන්නේ අවසන් වටේ එක දැන් මේ ඉන්නේ. සාකච්ඡාවෙන් එන විදිහටම යුද්ධයක් වගේ කරදරයක් එමත් නැත්නම් යුද්ධයක නමින් ආපු කැරැල්ලක් ආවේ මොකටද? ආවේ බලය බෙදන්න. ආවේ රට දෙකට කරන්න. රට දෙකට කරන්නේ මොකටද? බලය බෙදන්න. දැන් ඒ වැඩේ ඉවරද? ඒ වැඩේ ඉවර නෑ. ආවේ මේක රටක්, ඒකීය රටක්, එක නායකයෙකුගේ යටතේ තියෙන රටක්. ඒක කෑලි දෙකකට කඩලා රටවල් දෙකක් බවට පත් කරන්න. ඒක තමයි උවමනාව. ඒ සඳහා අරගෙන ආපු ඡණ්ඩිය ඉවරයි. හැබැයි ඡණ්ඩිය ඉවර වුණාට වැඩේ ඉවරද? වැඩේ ඉවර නෑ. වැඩේ දැන් එන්නේ කොහොමද? ව්‍යවස්ථාවලින්, වෙනත් යෝජනාවලින්. බලය
බෙදා හැරීම කියලා කියන යෝජනාවෙන් 30 අවුරුද්දක් කැප කරලා ලබාගත් ජයග්‍රහණය වන්දේශයක් උඩ තියලා දෙන්න හැදුවා නමුත් හරි ගියේ නැහැ. ඒ හින්දා මේ අරමුණ තාම නවත්තලා නැහැ. දැන් ආපු විදිහ, ආපු වේශය, එව්ව දූතය, එව්ව චණ්ඩි ඉවරයි. නමුත් ඊළඟට සමහර වෙලාවට වෙන වේශයකින් මේක එන්න පුළුවන්. බලය බෙදන්න පුළුවන්ද? බලය කියලා කියන එකක් තියෙනවා නම් ඒක බෙදන්න බෑ. ඇයි? බෙදපුවාම බලය නැති වෙන හින්දා. බල කියන වචනයට විරුද්ධාර්ථයක් ගේන්න තව උපසර්ගයක් මුලට දාන්න පුළුවන්. ඒක තමයි දුර් කියලා කියන්නේ. එතන බල ඒකට විරුද්ධ වචනේ දුර්බල. දුර්බල තමයි දුර්වල වෙන්නේ. බයන්න වෙනවා. එතකොට දුර්බල භාවයට පත් කිරීම උදෙසා තමයි බලය බෙදන්නේ. මොකක්ද දුර්වල කරන්නද? රටක් දුර්වල කරන්න. එතන මොකටද මේක කොහොමද මේක කරන්නේ? කෑලි කඩන්න. උතුර වෙනම කඩලා නැගෙනහිර වෙනම කඩලා මේ විදිහට චූටි කෑලි වලට කඩාපුවම මොකද්ද වෙන්නේ? ලොකුවට තියෙන කෑල්ලක් කන්න බැරි නම් මොකද්ද කරන්න ඕන? කුඩා කෑලි කඩලා දෙන්න ඕන. එතකොට තමයි ගිජුලි හිණියෙකුට ගිලින්න ලේසි. ඒ හින්දා රට කෑලි වලට කඩලා රට එකක් හැටියට තිබෙන බල සම්පන්න රටක් දුර්වලභාවයට පත් කිරීමේ අරමුණ හැර මේ කියාපු LTTE ත්‍රස්තවාදයේ වෙන කිසිදු අරමුණක් නැහැ. දෙමළ ජනතාවට ඇත්ත වශයෙන්ම යුද්ධෙන් යහපතක් වුණාද? මම දන්න විදිහට මට වඩා මේ ආචාර්ය මේගස්සොත් මැතිතුමා අපේ අතුකොරළ මහාචාර්යතුමා මට වඩා හොඳට දන්නවා අපිට මට වඩා වයසින් වැඩිනේ. එතකොට මොකද්ද කොයි තරම්නම් දෙමළ දරුවෝ ඉගෙන ගත්තද? කොයි තරම්නම් දෙමළ දරුවෝ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තද? කොයි තරම්නම් දෙමළ ජාතිකයෝ ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගත්තද? කොයි තරම්නම් දෙමළ ජාතිකයෝ නීති විද්‍යාලේ හිටියද? කොයි තරම්නම් පරිපාලන නිලධාරීන් හිටියද? ඒක නැවතුනේ කවුද? ඒක නැවතුනේ LTTE ත්‍රස්තවාදයේ විසින්. ඔවුන්ගේ අධ්‍යාපනයේ ගඩන් වැටුනේ. එතකොට දෙමළ ජනතාවට යහපතක්ද වෙලා තියෙන්නේ? වෙලා නැහැ. හැබැයි මොකක්ද වුනේ? රට දුර්වලයි. ඒක නිසා යුද්ධයක් ඇති වෙච්චහම රට දුර්වල වෙනවා. කෑලි කඩාපුවාමත් රට දුර්වල වෙනවා. ඒක නිසා මොන වගේ සටනක් ඇති වුණත්, මොන වගේ කලබගෑනියක් ඇති වුණත්, අර්බුදයක් ඇති වුණත්, අරගලයක් ඇති වුණත්, විප්ලවයක් ඇති වුණත්, සටනක් ඇති වුණත්, කැරැල්ලක් ඇති වුණත් වෙන්නේ දුර්වල වෙන එක. ඒක කරන්න තමයි ආයුධ වෙලෙන්දෝ ඒ වගේ අවස්ථාවල් ඇති කරන්නේ මේ වගේ රටවල. මේක අසුත මහත්තයා කිව්වා නිදර්ශන ගණනාවක්. ලෝකේ හැම රටක්ම දුර්වල කිරීම උදෙසා ඒ වගේ පාවිච්චි කරනවා. අවසාන කාරණාව ඊටාම කෙටියෙන් මම කියන්නම්. ඕනෑම රටක ජනවර්ග වලට අයිතිය සහ අයිතිවාසිකම් කියලා දෙකක් තියෙනවා. අයිතිය කියන්නේ එකක්, අයිතිවාසිකම් කියලා කියන්නේ එකක්. අයිතිවාසිකම් වලට තමයි rights කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් අයිතීන් වලට belongings කියන්න පුළුවන්, ownership කියලා කියන්න පුළුවන්, owner කියලා කියන්න පුළුවන් අයිතිකාරයාට. ඒතර මේ රටේ කිසියම්ම කෙනෙක් ඉන්නවද අයිතිවාසිකම් නැති? අයිතිවාසිකම කියලා කියන්නේ කෙනෙක් භුක්ති විඳහම තව කෙනෙකුට අහිමි වෙන්නේ නැති දෙයක්. ඔබතුමාට කෑම කන්න තියෙන අයිතිවාසිකම මටත් කෑම කන්න තියෙනවා. එතකොට ඔබතුමා කෑවා කියන්නේ මම කෑවා කියලා කියන එකට බාධාවක් නෙමෙයි. ඔබතුමාට ඉගෙන ගන්න අයිතිවාසිකමක් තියෙනවා, මටත් ඉගෙන ගන්න අයිතිවාසිකමක් තියෙනවා. ඔබතුමාටත් විදේශගත වෙන්න අයිතිවාසිකමක් තියෙනවා, මටත් විදේශගත. ඒතර එක්කෙනෙක් භුක්ති විඳහම තවත් කෙනෙකුට භුක්ති විඳින්න ඉඩ නොලැබෙන අවස්ථාවක් නෑ අයිතිවාසිකම් භුක්ති විඳීමේදී. ඡන්ද බලය කියලා කියන්නේ අයිතියක් නෙමෙයි, අයිතිවාසිකමක්. ඒතර අයිතිවාසිකම් අපි එහෙම අයිතිවාසිකම් භුක්ති විඳින්න නැති ජන වර්ගයක් මේ රටේ ඉන්නවද? එහෙමත් නෑ. හැම කෙනාටම අයිතිවාසිකම් තියෙනවා. ඉල්ලන්නේ මොකද්ද? අයිතිය. ඒතර අයිතියක් කියන එකක් ඉල්ලපුවාම එක්කෙනෙක්ට දුන්නාම අනිත් එක්කෙනාට ඒ අයිතිය නැති වෙනවා. උතුර අයිතියක් හැටියට අපිට දෙන්න කියලා කිව්වහම උතුර අනිත් පිරිසට නැති වෙනවා. ඒක නිසා අයිතිය ඉල්ලන එක එකක්, අයිතිවාසිකම ඉල්ලන එක තව එකක්. අයිතිවාසිකම් සෑම කෙනෙකුටම පොදුයි. අදටත් අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරන්න දෙයක් නැහැ. ඕනෑම කෙනෙකුට අයිතිවාසිකම් තියෙනවා. ඒ අයිතිවාසිකම් භුක්ති විඳින එක තමන්ගේ වැඩක බෑ. අයිතිවාසිකම් හැම කෙනෙකුටම විවර වෙලා තියෙනවා. කිසිදු ජන වර්ගයකට, ජන කුලකයකට
ආගම් ජනවර්ග අතර තියෙන ආගමකට අයිතිවාසිකම් භුක්ති විඳීමේ භුක්ති විඳින අයිතිවාසිකම් නැති කරලා නැහැ. ආගම් ඇදහිීමේ අයිතිවාසිකම් නැති කරලා තියනවද? නැහැ. හැබැයි ආගම් ඇදහිීමේ අයිතිවාසිකම විසින් තව ආගමක් ඇදහිීමේ අයිතිවාසිකම නැති කරන්න දෙන්න බෑ. ඒ හින්දා මේ අපි නිදර්ශනයක් වශයෙන් නිකන් ගමුකෝ විල්පත්තුව කියලා. ඒක අයිතිවාසිකමක් කාගේද? මුළු සමස්ත රටේම. අල්ලගෙන ගස් කපාගෙන ගිහිල්ලා අල්ලගත්තාම ඒ ඉල්ලන්නේ අයිතිවාසිකම නෙමෙයි අයිතිය. ඒක රයිට්ස් නෙමෙයි. එහෙනම් human rights මානව අයිතිවාසිකම් ඕනෑ කෙනෙකුට භුක්ති විඳින්න ඉඩ තියෙන්න ඕන. ඒක තියෙනවා. හැබැයි අයිතීන් උල්ලංඝනය කරන්න දෙන්න බෑ. ඒ හින්දා අයිතිය සහ අයිතිවාසිකම යනු එකක් නෙවෙයි දෙකක් එකකට එකක් වෙනස්. 30 අවුරුද්දක සටන තුල මිය ගියේ සිංහල දරුවෝ විතරක් නෙවෙයි. අරමුණ වෙනස් වුණාට මිනිස්සු හැටියට සමානයි. සිංහල දරුවෝ මේ යන්ට ඇති, දෙමළ දරුවෝ මේ යන්ට ඇති, මුස්ලිම් දරුවෝ මේ යන්ට ඇති විවිධ ජාතීන්ට අයත් අය. හැබැයි අරමුණු වෙනස් වෙන්න පුළුවන් මේ මහ පොළොවේ නියතුණා. ඒක ඛේද වාචකයක්. මිනිස්සුනේ කවුරු වුණා? ඇයි එහෙම වුනේ? එවැනි දෙයක් එවැනි ඛේද වාචකයක් නැවත මේ පොළොවේ නොවිය යුතුයි. හැම කෙනෙකුටම අයිතිවාසිකම් තියෙන අයිතිවාසිකම් වලට අපි ගරු කරන්න ඕන. මිනිසුන් හැටියට සමාන අයිතිවාසිකම් ඒව ගරු කරන්න ඕන. මේ ම්ලේච්ඡ අය තමයි ඒව ගරු නොකරන්නේ. ඒව ගරු කරන්න ඕන. හැබැයි රටක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ත්‍රස්තවාදී කල්ලියක් ක්‍රියාත්මක වෙනවා නම් ආරක්ෂක අංශ නීත්‍යානුකූල විදියට ඒ පනවලා තියෙන විධිවිධාන වලට අනුව ක්‍රියා කරන්නත් වෙනවා. නැත්තම් ඉතින් බහුතරයේ නිදහස නැති වෙනවනේ. අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් ඕන. ත්‍රස්තවාදයකට ක්‍රියා කරද්දී ඒ තැනට උචිත විදියට ක්‍රියා කරන්නත් වෙනවා. විජයග්‍රහණයට පසුවදනක් මිල්ගස්සත් මහත්තයා. ඔව් අත් වශයෙන්ම අපි දැන් මේ මොහොතේ අවුරුදු අපේ විජයග්‍රහණයෙන් පස්සේ අවුරුදු 11ක් ගතවන මේ මොහොතේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් මහාචාර්යතුමාත් පැහැදිලි කරේ අපිට තියෙන මේ අරුබුද මොනවද? අපිට තියෙන මේ දුර්වලකම් මේ රට ඉදිරියට ගෙනියන්න තියෙන දුර්වලකම් මොනවද කියලා ශේත්‍ර හඳුනාගත යුතුයි. හඳුනාගෙන ඒවට පිළියම් යොදිය යුතුයි. මම දකිනවා එක දෙයක් අපේ ජාතීන් අතර සමගිය වර්ධනය කරන්න දැවැන්ත වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා එකක්. අනික මම 1987 ලංකාවේ අර ඉන්දියාවේ පරිප්පු දාලා ඉන්දියාවෙන් ආපු යාපනයේට පරිප්පු දාලා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා බය වෙලා 1987 13 වෙනි සංශෝධනය ගෙනාවා. දැන් මේ 1978 ව්‍යවස්ථාවට සංශෝධන දැන් 19ක් ඇවිල්ලා තිනවා. හරි? දැන් ඒ 13 වෙනි සංශෝධනයේ මොකද කරේ? රට දුර්වල කරන පළාත් සභා පිටවුවා. පළාත් සභාව වලට බලයක් දුන්නා. මේ කිසිම හේතුවක් නැහැ. මම දකින්නේ ඉන්දියාවේ ප්‍රාන්ත 28ක් තියෙනවා. ප්‍රාන්ත 17ක් අපේ ජනගහනයට වැඩි. උත්තර ප්‍රදේශයේ මිලියන 200යි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනුවර මොම්බායි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මිලියන 96යි. බිහාර ප්‍රාන්තයේ අගනුවර පාටලිපුත්‍ර පැට්නා මිලියන 82ක් ජනතාව ඉන්නවා. ආන්ධ්‍ර ප්‍රදේශ මිලියන 75යි. බලන්න එහෙම තියෙන රටක් වලත් ඒ බහාණ්ඩුවට බලය තියෙනවා ඕන වෙලා ඇතුලේ. නමුත් අපේ හොඳට කියවලා බලන්න 87 දුන්න 13 වෙනි සංශෝධනයේ සමහර පළාත් සභාවල නීති වෙනස් කරන්න මහා ආණ්ඩුවට බැරි තරම් කොටිම මහා ආණ්ඩුව දුර්වල කෙරුවා. මහජාතිය දුර්වල කෙරුවා. එම නිසා මම යෝජනා කරනවා මේ 13 වෙනි සංශෝධනය අනිවාර්යෙන් ඉවත් කළ යුතුයි. අනිවාර්යෙන් ඉවත් කළ යුතුයි. පළාත් සභාව අපට අවශ්‍ය නැහැ. රටේ සියලුම ජාතීන් අපේ. සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොමලා අපේ. ලංකා මෑණියන්ගේ දරුවෝ ඒ දරුවන්ට ආයේ වෙන කොටස් දෙන්න විදිහක් නැහැ. නගරින් එකක්, උතුරට එකක්, දකුණට එකක් එහෙම අවශ්‍යම නැහැ. මා ඍජුව මේක කියා දෙනවා පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි කෘෂි කාරණය. 70ක් ජනතාව ගොවියන් ඉන්නේ. මේ ගොවි ජනතාව ශක්තිමත් කළ යුතුයි. ගොවි ජනතාව ආර්ථිකයෙන් ශක්තිමත් කළ යුතුයි. ඔවුන්ගේ ජීවිත යහපත් කළ යුතුයි. ඔවුන්ට පුළුවන් තරම් මේ පහසුකම් ලබා දිය යුතුයි. ඒක වහාම ක්‍රියාත්මක කළ යුතුයි. මම මතකයි අපේ ගෞරව ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපති පැහැදිලිවම කියනවා මේ මුළු රටේම ආර්ථිකේ වර්ධනය කළ වැඩක් නැහැ. ගෙදර ආර්ථිකේ වර්ධනය වෙන්නේ නැත්නම්. ඇත්ත. හැම ගෙදරම ආර්ථිකේ වර්ධනය වෙ යුතුයි. මේ සඳහා ක්‍රියාත්මක වෙ යුතුයි. ඒක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි විශේෂයෙන් අපේ ජනතාවගේ කුසලතා වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමය ආයුතුමයි. 21 වෙනි 21 වෙනි සතවර්ෂයට මුහුණ දෙන්න පුළුවන් දරුවෝ අපි හදන්න ඕනේ.
දැන් තියෙන අධ්‍යාපනය අනිවාර්යෙන් ඒක වෙනස් විය යුතුයි. ඒකත් මම යෝජනා කරනවා. මම අවසානයෙන් එක දෙයක් කියන්න කැමතියි. අපේ මහාචාර්යතුමා පැහැදිලිවම කිව්වා 1818 ඔක්තෝබර් මාසේ 25 වෙනිදා කුරුණෑගල පාලනය කළ ලෙෆ්ටිනන්ට් කර්නල් හුක් කියලා මහත්මයෙක්. එතුමා මහනුවර පාලනය කරපු මේජර් ඩී මැක්ඩොනල්ඩ්ට සංදේශයක් යවනවා. ඒ සංදේශය තිබුණේ මේ විදිහට. You won't be able to defeat these people because the people of this country are extremely strong. The only way you can defeat is by introducing alcohol කිව්වා. මේ රටේ මිනිස්සු ශක්තිමත් අවුරුදු 3000ක් සටන් කළත් බෑ අල්ලගන්න. එක ක්‍රමයක් තියෙන අතුල් කරපම් මත්පැන් කිව්වා. ඊට පස්සේ ආණ්ඩුකාරය රොබර්ට් බ්‍රවුන්රික් වෙනවා. ඒතකොට කියනවා in that case open up taverns in each and every village and give free of charge initially කිව්වා. හැම ගමෙම තැබෑරුම් කරපල්ලා නොමිලේ බොන්න දෙන්න කිව්වා. අන්න අපි විනාශ වෙච්ච තැන. අපි දැවැන්ත ලෙස විනාශ වුණේ 1818 ඔක්තෝබර් මාසේ 25 වෙනිදා මේ යවපු සංදේශයෙන් පස්සේ 1840 දී රාත බැරුම් පනත ගෙනාවා. 1912 දී සූරාබදු පනත ගෙනාවා. අද දැක්ක මේ කොරෝනා කාලේදී අර තැබෑරුම් අරපුවාම පිස්සු බල්ලෝ වගේ වෙන වචන නැහැ කියන්න. පිස්සු බල්ලෝ වගේ අර පෝඩින් වල හිටපු දැක්කම කම්පාවටපත් වුණා. එම නිසා මතක තියාගන්න ඉන්දියාවේ ප්‍රාන්ත 7ක අර ගුජරාට ප්‍රාන්තයේ අගනුවර ගාන්ධිනගර ඉස්සරකට කියන්නේ අහමදාබාද් ඒකේ තමයි ඔය අගමැති මෝඩිගේ ප්‍රදේශයේ ගම ඒකේ දැන් අවුරුදු ගාණක් නිදහසෙන් පස්සේ ඉඳලා මත්පැන් බොන්නත් බෑ වෙනදාම් කරන්නත් බෑ නිෂ්පාදනය කරන්න බෑ ඉන්දියාවේ ප්‍රාන්ත 7ක මත්පැන් සම්පූර්ණයෙන් තහනම් එම නිසා අපි ඉල්ලා හිටිනවා මේ රටට ආදරය කරනවා නම් මේ 29000 ජීවිත පූජා කරපු ඒ මහා රණවිරුවන්ගේ නාමයෙන් මේ රට ගොඩ ගන්න නම් අනිවාර්යෙන් සියලුම මත්පැන්හල් වසා දැමිය යුතුමයි. ඒකෙන් තොරව නෑ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඒතර කසිප්පු වැඩිනවා. කසිප්පු වැඩිවීම අල්ලන්න වෙනම හමුදාවක් අපි හදාගමු. ඒක අපි කරමු. ජනතාව පෙළ ගැහිලා අපේ සංඝයා වහන්සේලාත් පෙළ ගැහිලා ග්‍රාමීණලාත් පෙළ ගැහිලා සියල්ලම පෙළ ගැහිලා කසිප්පු මෙව කරමු. පොලිසියට අමාරු ඇති. නමුත් අපි හමුදාව හරි දාලා මේ කසිප්පු එකම නැති කළ යුතුයි. කසිප්පු වෙනවා කියලා මේ තැබෑරුම් අරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මහා විනාශයක්. එහෙමනම් මේ රටට අඩුම වශයෙන් අවුරුදු 5ක් අපේ හඳුන්නේ. අවුරුදු 5ක් අපි තැබෑරුම් වහමු. තැබෑරුම් වහලා මේ රට ගොඩ ගමු කියලා ඉල්ලනවා. ඒකම මේ අවසන් කරන මොහොතේදී මීට අවුරුදු 11කට පෙර 29000ක් ජීවිත පූජා කරපු ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට අපි දොහොත් නගා වන්දනා කරනවා. ඒ සියලුම මෑණිවරුනි බිරින්දෑවරුනි දරුවනි ඥාතිවරුනි අපි ඔබට හැවදාමත් උපහාර කරනවා. මේ මාතෘ භූමියට අපි ආදරය කරමු. මේ මාතෘ භූමිය කෙසේ හෝ ගොඩගමු. ඒ පණිවුඩේ තමයි මේ අවුරුදු 11කට පස්සේ අපි දෙන්න කැමති වෙන්නේ. වීරයෝ හැදෙන්නේ වැදූගේ නෙවෙයි. ත්‍රස්තවාදියෝ බිහි වෙන්නේ වැදූගේ නෙවෙයි. සමහරට අම්මලා තාත්තලා බිහි කරනවා නෙවෙයි. ත්‍රස්තවාදීන් හදන සමාජයේ වීරයෝ හදන සමාජයේ අපි හොඳට විද්‍යානුකූලව අධ්‍යයනය කරන්න ඕනේ. අපට ඕනේ වීරයන් බිහි කරන සමාජයක්. මහාචාර්යතුමා. ඔව් මම හිතනවා මම අවසානයේ කතා කරන්න කැමති මේ අපි අධ්‍යාපනයේ හරහත් කිසියම් දෙයක් කරන්න පුළුවන්. ඒක ධනාත්මක මනෝවිද්‍යාවේ ධනාත්මක අධ්‍යාපනය කියන දෙයක් තමයි achievement and well being කියන. මේ වචන දෙක හරි වැදගත්. ඒක ළමයි මිනිසුන් තුළ ඇති කරන්න ඕන සාධනීය දක්ෂතා, සාධන දක්ෂතා, අනිත් එක යහපැවැත්ම. මෙන්න යහපැවැත්ම දියුණු කිරීම අපි හැමදෙනාටම අධ්‍යාපනය හරහා පොඩි කාලේ ඉඳලා පටන් ගන්න වෙනවා. ඒක දැන් මම දන්නවා හැම රටකම මුගක් දියුණු රටවල් කියන රටවල් වල භාවනාව උගන්වනවා පන්ති කාමරේ. මාත් පොත් දෙකක් දීලා තියෙනවා මයින්ඩ්ෆුල්නස් ඉගන්වන්න. ඒ මොකද එතනින් තමයි ළමයින්ගේ අර සිත සංසුන් කරන්නේ. එහෙම එතකොට අපි සිංහල දෙමළ මුස්ලිම් කියලා ප්‍රශ්නයක් නෙවෙයි. සේරම ළමයින්ට යහගුණ පුරුදු කරන්න පුළුවන්. අනිත් එක තමයි අපි සමහරවිට මේ ජාතීන් අතර තියෙන මිත්‍රශීලිකම් වර්ධනය කරන්න හැටි අපි දන්නවද කියලා. මොකද මට මතකයි එක සැරයක් පොතක් කියවුවා ඕස්ට්‍රේලියාවේදී මේ Indian Daughters Abroad කියලා. ඒ පිටරටවල ඉන්න ඉන්දියන් දුවලා ගැන එයා ලියපු PhD thesis එකක්. ඒකේ කියනවා මේ ඉන්දියානු අපි දෙමළ අය අතරේ හරි පෞල් බන්ධනයක් තියෙනවා. ඒක අපේ ප්‍රශ්නයක් ආවොත් ඇමරිකාවේ ඉන්නකොට පෞල් බන්ධනයක් ආවත් ඉන්දියාවේ ඉන්න අපේ බාප්පා හරි මාමා හරි ප්‍රශ්න විසඳලා දෙන්නේ. අන්න ඒ වගේ පුදුමාකාර බන්ධනයක් තියෙනවා. මේ බන්ධනයේ අනුව අපි මෙහෙ යවන පණිවිඩය තමයි ඒගොල්ලෝ පිළිගන්නේ. එතකොට අපි මේ අපේ සමත් වෙලා තියෙනවද මේ අපේ ද්‍රවිඩ කණ්ඩායමට මෙහෙ හොඳ පණිවිඩයක් යවන්න. ලංකාව දැන් සුරක්ෂිතයි අපිට කණ්ඩ තියෙනවා අපට බඩු ගන්න පුළුවන් මිත්‍රශීලී සමාජයක් තියෙන කියන පණිවිඩය මේගොල්ලන්ගේ යන තාක්කල් පිටට ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. මෙහෙ යන්නේ වැරදි පණිවිඩයක්. ඉතින් ඒ සඳහා සමහර දේශපාලනඥයෝ කටයුතු කරනවා ඒ පණිවිඩය දෙන්න. මෙන්න මෙතෙන්දි මම හිතන අපි අසාර්ථකයි කියලා. මට මතකයි වවුනියාදකෝ එක මේජ කෙනෙක් සම්බන්ධ වෙලා තිබුණා හරි සාර්ථක විදිහට ඒක මිත්‍ර ඔව්
අන්න ඒ ක්‍රියාවලිය අපිට පුළුවන් එයා හරහා හරි ඒගොල්ලෝ පාවිච්චි කරලා කොහොමද මිනිස්සුන්ගේ හිත දිනාගත්තේ. මේගොල්ලෝ කියනවා නම් අපිට දැන් හොඳයි සුරක්ෂිතයි මේ කලාපේ කියලා ඔය පණිවිඩේ ලෝකෙට යනවා ඊට පහුවෙන්දට. එතකොට අපිට ලෝකයෙන් එන අර්බුදේ බොහොම අඩු කරගන්න පුළුවන්. මම මේක සරල දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඒ කියන්නේ අනිත් බලවේග තියෙනවා තමයි. හැබැයි මේකත් යන්නට ඕන. ඔය ඒ පොතේ පැහැදිලිවම කියනවා. Indian Daughters Abroad කියන පොත පැහැදිලිවම හරි ආසයි පොතකට. ඒකේ කියලා තියෙනවා අපිට හැම වෙලේම අපේ ඥාතීන් පණිවිඩය වුණා. අපිට කියනවා දැන් සුරක්ෂිතයි එන්න බය වෙන්න එපා ප්‍රශ්නයක් ආවොත්. මම ඇමරිකාවේ හිටියත් ප්‍රශ්නයක් ආපු ගමන් මේගොල්ලෝ එනවා ඉන්දියාවේ ඉඳලා මගේ ප්‍රශ්න විසඳලා යන්න. අපිට වඩා පෞල් සම්බන්ධතාවය හරි වැඩි ඒගොල්ලෝ. ඒ බන්ධනේ හරි වැඩි. ඒගොල්ලෝ හරි හොඳ මිනිස්සු. දැන් මට මතකයි යුද්ධ කාලෙත් මම එක සැරයක් ඔය ගියාම මම එක්ක ගියා මේ කෝවිලකට. මම යනකොට මටම පූජාවක් තියන්නේ ඒගොල්ලෝ පළතුරේම සකස් කරලා ඒ බ්‍රාහ්මණ පූජකෙක් හිටියේ. කියලා මට නූලකුත් බැඳලා. මම ළඟ වක් නූල තුනේ නූල කොච්චර ප්‍රබලද කිව්වොත් මම විශ්වවිද්‍යාලයට ආවම අපේ මහාචාර්යවරයෙක් ඉල්ල ගත්ත ඒ නූල. මොකද එයාට මේ කෝවිලට යන්න දෙන්නේ නැහැ කියලා. කුල ප්‍රශ්නයක් තියෙනවා. එයාට යන්න දෙන්නේ නැතිඳ මය නූල අරගෙන එයා බැඳගත්ත. එයාගෙත් තාමත් ඒ නූල තියෙනවා. මේක වෙන ලෝකයක් මේ තියෙන්නේ. ඒකින්ද මූලයේ ඒගොල්ලෝ හරි හොඳ මිනිස්සු. මෙන්න හොඳ මිනිසුත් එක්ක මිත්‍රශීලීව ඉන්න කොහොමද කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඒගොල්ලොත් එක්ක යාළු වෙලා ඒගොල්ලෝ අපිත් එක්ක යාළු වෙලා හිටපු කාලයක් තිබුණානේ. මට මතකයි මගේ වාසනාවට මම හිටපු ඉස්කෝලේ මම මාතලේ ක්‍රයිස්ට් චර්ච් ඉස්කෝලේ හිටියා. මගේ බෝඩිමේ අල්ලපු හැටි මුත්තයියා කියලා දෙමළ කෙනෙක් කබරගල වතුයා එක්කෙනෙක්. එතකොට අපි බෝඩිමේ හිටියා දෙමළ සිංහල සේරම අය. ඊළඟට මම විශ්වවිද්‍යාලවල මගේ කාමරේ හිටියා සෙල්ලදරේ කියලා මගේ රූම්මේට් සෙල්ලදරේ බදුල්ලෙන් ආපු එක්කෙනෙක්. තව මේ චන්ද්‍රසේකරව කියලා මගේ තව යාළුවෙක් කියා. මේගොල්ලෝ සේර අපි එකට හිටියේ. ඒකින්ද අපිට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ ප්‍රශ්නේ වවපු ප්‍රශ්නයක්. මේ වවපු ප්‍රශ්නය අපි ආපහු වවන්න දෙනවද කියන එක. මේක නොදෙන ක්‍රමයක් ගැන මම දන්නේ නැහැ. දැන් මට කියන්න බෑ මොකද්ද ක්‍රමය කියලා. හැබැයි අපිට හිතන්න පුළුවන්. හිතලා මේ මිත්‍රශීලීකම් වර්ධනය කරන්නේ නැතුව අපිට අනාගතයේ මේ විජයග්‍රහණය තියාගෙන යන්න බෑ. විජයග්‍රහණ ඉස්සරහට ගෙනියන්න නම් අපි නැවත යුද්ධයක් ඇති වළක්වන සියලුම දේවල් කරන්නට ඕන. කරනවා නම් අපි හොඳම අවස්ථාව මොකද අපි දැන් මේ වෙලාවේ ඔප්පු කරලා තියෙනවා ලෝකේ ඊටාම ප්‍රබල සංවිධානයක් අපිට තියෙනවා කියලා. අපිට හමුදාවයි සෞඛ්‍ය අංශයයි ආරක්ෂක බලකායයි මේ සියලු දෙනාම එකට බද්ධ වෙලා සටන් කරන්න කැමති. මේ සටන කරලා දැන් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම හැම ගමක්ම අපිට යම් කිසි විදියක සිතියම් ගත කරන්න වෙනවා. දැන් මේ අපි සමහරලාට මම දැක්ක දදිගමද කොහොද ඒ ජෝෆිස් එක හදලා තියෙන ඇප් එකක්. එතකොට ඒ සම්පූර්ණ සියලු දෙනාම දන්නවා මේ කී දෙනෙක් මේ ගෙදර ඉන්නවද? කී දෙනෙකුට සල්ලි ගිහිලා තියෙනවද නැද්ද? මේ වගේ නව තාක්ෂණය පාවිච්චි කරලා මුළු ගම්මානම එකතු කරන ක්‍රම ශිල්පයක් හදලා මේ ගම්මානයේ තියෙන දුප්පත්කම් මොකද්ද? ඒක නැති කරන්න කළ යුත්තේ මොකද්ද කියලා ඒ ගම්මාන වල හිතන්න යම් කරගොත් අපේ ඕනතරම් නිලධාරීන් දැන් ඉන්න එක ඒජ් ඔෆිස් එකේ ඉන්නවා. එක ගම්මානකට 5 දෙනෙක් විතර දාන්න පුළුවන්. ඒ 5 දෙනාට ඒ ගම්මානේ බාර දෙමු. එතකොට ඒ ඒජ් ඔෆිස් එකට පුළුවන් ගම්මානේ 5 දෙනා කියලා දියුණු කරන්න. එතකොට අපිට යම් කිසි ක්‍රම ශිල්පයකට ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. යම් කිසි ගැටලු තියෙනවා විසඳන්න පුළුවන්. එහෙම අපි අලුත් සිස්ටම් එකක් අපටම ආකෘතිය ලාංකික මොඩල් එකක් හදන්න හොඳ වෙලාව. ඒකෙන්ද අපි අද තමයි හිතන්නට ඕනේ. අපි ඒකයි මම කිව්වේ කොරෝනාත් ආපු නිසා දැන් අපි දන්නවා යුද්ධ දෙකක් කරලා ජයග්‍රහණය කරු රටක්. ඉතිරි ටික හරි පහසුයි. මොකද මේ අපේ අපට ආකෘතියක් ලාංකීය ආකෘතියක් හදාගෙන ඉස්සරහට යන්න කියන එක තමයි මම හිතන්නේ හොඳම ක්‍රම ශිල්පය. දැන් අපි හිතන්න ඕන. පිටරට මොඩල් නවත්තලා දාලා අපේ මොඩල් එකක් හදාගන්න. එතකොට අපේ මොඩල් එකට අධ්‍යාපනය, අපේ මොඩල් එකට කෘෂිකර්ම, අපේ මොඩල් එකට සෞඛ්‍ය, අපේ මොඩල් එකට සහජීවනයේ ඇති කරලා අපට ඉස්සරහට යන්න පුළුවන්. අර ඔබතුමා සඳහන් කරපු ඇප් එක එවැනි ඇප් එකකින් මේ කොරෝනා වලලු හොයන්නත් පුළුවන්. ඒ සමීපව ගැවසුනේ කවුද? ඒ පෞද්ගලික දවසල ආශ්‍රය කළේ කවුද කියලා යම්සි ආකාරයක සෞඛ්‍ය අංශ වලට දත්ත ලබාගෙන තොරතුරු හොයාගෙන හරි අපූර්වවට නිරෝධායන කටයුතු කරගන්න පුළුවන් මේ ඇප් එකක් ආධාරයෙන්. ලෝකයේ සමහර රටවල ඒක ක්‍රියාත්මක. අපිත් එහෙම තාක්ෂණික වැඩසටහනක් තියෙනවා. එහෙම වාර්තා වෙනවා. දැන් අපේ ජාතික හැඳුනුම්පත පිළිබඳ වැඩපිළිවෙලක් තියෙනවා. ඒවත් ඉදිරියේදී අපිට කතා කරන්න පුළුවන් දේවල්. විජයග්‍රහණයට පසුවදනක්. ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව. කතා කරනවා නම් බොහෝ කරුණු කාරණා තියෙනවා. දැන් අපේ රටේ මාධ්‍ය ශාස්ත්‍රයේ මාධ්‍යවේදීන්ට තියෙන අත්දැකීම් මහ පුළුල් අත්දැකීම් සම්භාරයක් තියෙනවා 30 අවුරුදු යුද්ධයක. අපටත් වඩා අත්දැකීම් තියෙනවා. අපේ හාමුදුරුවෝ මෙතන වැඩ ඉන්න වෙලාවේ මට මතක් වුණා 1998 අවුරුද්දේ යුද්ධ බොහොම දරුණුවට තියෙන කාලේ පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේත් එක්ක මං ගියා නාගදීපේ. දරුණුවට යුද්ධ තියෙන වෙලාවේ. නමුත් හාමුදුරුවෝත් බය නැහැ. මගේ තිරිමල් කාලේ
අපි නිෂ්පාදන කණ්ඩායම කියලා ධර්ම සාකච්ඡාවක් කළා නාගදීපේ. අද අපිට බය නැතුව නාගදීපේ යන්න පුළුවන්. අපි එදා නාගදීපේ ගියේ බයේ ගැහි ගියේ. අපි හාමුදුරුවෝ පිරිත් දේශනා කළා මග දිගට සෝම හාමුදුරුවෝ අවුරුදු 22කට කලින් මාන්කුලම් මල්ලන වෙලාවේ මං මාන්කුලම් වල යුද්ධ ටැංකියක බස්සලා රින්ගෝලා වෙඩි තිය යන යුද්ධ ටැංකියක මාන්කුලම් මල්ලන ගමනේ හිටියා. මට වඩා බිහිසුණු අත්දැකීම් තියෙන මාධ්‍යවේදීන් රසක් ඉන්නවා. ස්වාධීන රූපවාහිනියෙන් තමයි ඔය යුද්ධේ ඒ සියලු අවස්ථා ජනතාව දැනගත්තේ. මාධ්‍ය ගොඩක් තිබුණේ නෑ ඇත්තටම. නාලිකා අපේ නාලිකාවෙන් තමයි සියලු අවස්ථා ජයග්‍රහණය දක්වා සියලු අවස්ථා මේ රටේ මහ ජනතාව දැක්කේ. ඉතින් 11 අවුරුද්දකට පස්සේ විජයග්‍රහණයට පසුවදනක් කතා කළෙත් ස්වාධීන රූපවාහිනියෙන් විද්වත් ඇසින් තමයි අපි මේ කතා කළේ. විවිධ දෘෂ්ටි කෝණ වලින් මේ ගැන කතා කරන්න හැකියාව තියෙනවා. අපි වෙන් කළේ විද්වත් ඇසින් කතා කරන්නට. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති. උන්වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්වාමීන් වහන්සේ. ආචාර්ය පුංචි නිලමේ මීගස්සත්ත සූරීන්ට මහාචාර්ය දයාරෝහණ අතුකොරළ සූරීන්ට අපේ ගෞරවය ස්තුතිය පුද කරනවා. නැවතත් දොර මණ්ඩලාවෙන් හැමෝට සමගානවා. ඔබ හැමට ආයුබෝවන්. සිරිලක ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට